උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. අවුරුදු 20ට වැඩි සංකුලතා සහිත අයට බූස්ටර් මාත්‍රාව දීම අද සිට. කොවිඩ් උපප්‍රභේද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍යංශ අවධාරණය කරයි. යහපාලන රජය සමයේ ජාතික තරුණ සේවා සභාවේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන්න ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. ග්‍රහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් මේ සතියේ වෙළඳපොළට. පාරිභෝගිකයාට වාසි සැලසෙන ක්‍රමයක් උදෙසා තරගකාරීත්වය අත්‍යවශ්‍ය බවට විග්‍රහයක්. ඇමේසන් වනාන්තරයට ගෙවුණු වසරේදී වර්ග කිලෝමීටර් 13,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් දිනාගනී. ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ ජයග්‍රහණය අහිමි වෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙන අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංකුලතා ඇති අයට බූස්ටර් මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එය අද සිට ක්‍රියාත්මකයි. ඒ යටතේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට, නිධන්ගත වකුගඩු රෝගීන්ට, ඇටමිදුළු බද්ධ කළ අයට, පිළිකා රෝගෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් සඳහා එම එන්නත් මාත්‍රාව ලබා දෙනු ඇත. ඕනෑම එන්නතක දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් අවම වශයෙන් මාස 3කට පසු බූස්ටර් මාත්‍රාව ලබා දිය හැක. මෙරටට ආවේනික වූ නව කොවිඩ් උපප්‍රභේදයක් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පැවසිය. එය උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේදී හඳුනාගෙන තිබේ. මෙය ඩෙල්ටා උපප්‍රභේදයක් වත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ඒ මහතා කියා සිටී. මේ සියල්ලම තාම ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේද. ප්‍රධාන මව් ප්‍රභේදය වෙනස් වෙලා නැහැ. ඉතින් අපි සියලු දෙනාම දන්නවා මේ දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත සියලු මෙන්නත් ඉතා කාර්යක්ෂමව වැඩ කරනවා මරණ අඩු කිරීමට COVID-19 රෝගයෙන්. ඉතින් ඒක නිසා අනුප්‍රභේදාව කියලා වැක්සින් එකේ එන්නතේ කාර්යක්ෂමතාවයේ කිසිම වෙනසක් සිදුවන්නේ නැහැ. අපි ජනතාව විදියට නම් මේ සම්බන්ධයෙන් කිසිම අනවශ්‍ය බියක් ඇති කර ගන්න ඕනේ නැහැ මේ අනුප්‍රභේද නිසා. ඉතින් අපි අර විද්‍යාඥයන් විදියට ඒවා පිසවා ගන්න දේවල් ඉදිරිපත් කරන නිසා මේ අනවශ්‍ය බියක් ඇති කර ගන්න තත්ත්වයක් නෙමෙයි. ශ්‍රී ලංකාව එන්නත් කරණයේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. බූස්ටර් මාත්‍රාවක් ලබා දෙන රටවල් ඇත්තේ කීපයකි. ශ්‍රී ලංකාවද දැන් ඒ සඳහා එක්ව සිටී. ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතී. ලෝක වර්ගීකරණයේ කොළ කලාපයට ශ්‍රී ලංකාව දැන් ඇතුළත්ව සිටී. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින උත්සව හා ජන ඒකරාශි නිසා යළිත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ වන විට ලැබී ඇති දත්ත අනුව දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීම හා ඒ තුළින් නැතිවන සංකුලතා වයස්ගත හෝ රෝගාතුර පුද්ගලයෙකුට සාපේක්ෂව අවම මට්ටමක ඇති බවට හඳුනාගෙන තිබේ. මේ නිසා දරුවන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ හා දත්ත ලැබෙන තෙක් කුඩා දරුවන්ට එන්නත ලබා දීම ප්‍රමාද කරන බවද ඔහු කියයි. දරුවෙක්ගෙන් දරුවෙකුට කියන්නේ සාමාන්‍යයෙන් බැලුමට මේ දක්වා ලැබිලා තියෙන දත්ත වලින් තියෙන්නේ දරුවන්ට මේ රෝගය හැදීමේ ප්‍රවණතාවය සහ ඒ මගින් ඇතිවන්න පුළුවන් සංකූලතාවයන් වයසක අයට සහ එහෙමත් නැත්නම් දැඩි රෝග වලින් පෙළෙන ප්‍රතිශක්තිය හීන වුණ අයට සාපේක්ෂව අඩුයි. ඉතින් මේ තත්වයේ තුල තමයි අපිට එන්නත් ලබා දීමේදී මේ දරුවන්ව එන්නතට නිරාවරණය කරන්න කලින් අවශ්‍ය කරන දත්ත ලබා ගන්නාත් එක් දරුවන්ට එන්නත ලබා දීම ප්‍රමාද කරනවා. හැබැයි ඒ දරුවන් අවදානමක තත්වයක ඉන්නවා නම් අපිට ඒ ගැන හිතලා අපිට අනිවාර්යයෙන්ම අනික් අය වගේම දරුවන්ටත් මේ එන්නත ලබා දෙන්න වෙනවා. නමුත් එවැනි තත්වයක් නැති නිසා තමයි අපි දත්ත ලැබුණාම දරුවන්ට දීමත් මේක ආරක්ෂිතයි කියලා පැහැදිලි වුණාම දෙන්න තෙක් අපි ප්‍රමාද කරලා තියෙන්නේ. එසේ ප්‍රමාද කිරීමට තරම් අපිට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දීලා තියෙන්නේ මේ කියන කාරණාව. ඒ කියන්නේ දරුවන්ට සංකූලතා ආදී ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩු නිසා. ඔබ සවන් දෙන මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
යහපාලන රජය සමයේ ජාතික තරුණ සේවා සභාවේ සිදු අක්‍රමිකතා හා මූල්‍ය වංචා ගැන වහා සොයා බලන ලෙස ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. එම සභාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති මෙන්ම යොවුන්පුරේ වැනි වැඩසටහන්වලදී විශාල ලෙස මූල්‍ය වංචා සිදුවීමට බවට චෝදනා එල්ල වී ඇත. වාණිජ්‍ය කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක ශාඛාවේ නිලධාරීන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව 2018 වසරේදී සේවකීන් 214 දෙනෙකු ස්ථිර කොට ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණ වේ. කැබිනට් අනුමැතියක් යටතේ කොන්ත්‍රාත් පදනම මත අදාළ බඳවා ගැනීම සිදු කර තිබුණි. ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීම බලවත් වරදකි. මේ අනිකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූරාදර්ශයක් සපයන බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පූර්ණ වාර්තාවක් මසක් තුළ කෝප් කමිටුවට ලබා දෙන්නයි ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. වසර 50ක් තුළ අත්පත් කරගත් ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීමද බරපතල ගැටලුවකි. පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200කට ආසන්න ප්‍රමාණයක් අස්ථානගත වී ඇතැයිද මෙහිදී හෙළිවිය. ග්‍රහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් පමණ මේ සතියේදී වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම සූදානමින් සිටී. සමාගම ඇනුම් කළ ගෑස් රැගත් නෞකාවක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇත. එම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් ඉදිරි දිනවලදී වෙළඳපොළට නිකුත් කෙරේ. දැනට රට පුරා ඇති ගෑස් සිඟය ඉදිරි දින 6 තුළ අවසන් කිරීම අපේක්ෂාවයි. ඕනෑම අංශයක ජයග්‍රහණයක් ලැබිය හැක්කේ තරගයක් පැවතිය හොත්. වෙළඳ රටාව තුළද පාරිභෝගිකයාට වාසි සැලසෙන ක්‍රමයක් උදෙසා තරගකාරීත්වය අවශ්‍ය වෙයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර පමණක් නොව පෞද්ගලික අංශයේ සේවා හා ව්‍යාපාර අතරද තරගයක් පැවතීම වැදගත්ය. එක හා සමාන භාණ්ඩ හෝ සේවා සැපයුම්කරුවන් ගණනාවක් සිටින අවස්ථාවක තමන්ට කැමති දේ තෝරා ගැනීමට එහිදී නිදහසක් ලැබේ. හොඳම දේ පාරිභෝගිකයාට රිසි පරිදි මිලදී ගැනීමට අවශ්‍ය පහසුව සකස් කිරීම යහපත් කළමනාකරණයක් සහිත ආණ්ඩුවක ක්‍රමවේදය වේ. මිල පාලනය ඉවත් කිරීම මගින් වර්තමානයේ මෙරට වෙළඳපොළ තුළද මෙම තත්ත්වය දැකගත හැක. කොවිඩ් වසංගතයත් සමග අවශ්‍ය තරමට භාණ්ඩ හෝ සේවා සැපයුමක් නොමැත. සාමාන්‍ය ජනතාවගේ ආදායම් සීමා වී තිබේ. මේ නිසා වෙළඳපොළ සක්‍රිය කර ආර්ථික දියුණුව බල ගැන්වීම සිදු කළ යුතුය. නැති බැරි ජන කොටසකගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රජය කැපවී සිටී. ඉන්දියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉතා අඩුය. මේ නිසා සාධාරණ ක්‍රමයකට භාණ්ඩ ආනයනය කළොත් පාරිභෝගිකයාට එම වාසිය ලැබිය යුතුය. ලෝකයේ බොර තෙල් මිලදී ගැනීමට වඩා පිරිපාදු තෙල් මිලදී ගැනීම වාසිදායකය. ලෝක වෙළඳපොලේ බොර තෙල් වලට වඩා පිරිපහදු කළ තෙල් මිලෙහි ඇත්තේ ඉතා සුළු වෙනසකි. පාරිභෝගිකයාට වාසි ලැබෙන පරිදි වෙළඳපොළ සකස් කිරීම මේ අවස්ථාවේ සිදු කළ යුතු දෙයකි. මෙරට ශ්‍රම බලකායෙන් 80% කෘෂි අංශයේ සිටින බවට හඳුනාගෙන ඇත. එහෙත් එම අංශය දළදේශීය නිෂ්පාදිත දක්වන දායකත්වය 10%කටත් අඩුය. ගොවීන්ට සහන ලැබෙන වාසේ පාරිභෝගිකයන්ටද සහන ලැබීම අත්‍යවශ්‍ය වෙයි. මීට මාසයකට පමණ පෙර සිදු වූ මෙරට ප්‍රථම සයනියුන් දරූපතේ දරුවන් සහ මව ඉදිරි දිනකදී සිය නිවස වෙත යාමට සූදානමින් සිටී. එම දරුවන් දැඩි සත්කාරකකේ සිටි අතර දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල සඳහන් කරයි. අයවැය විවාදය පැවැත්වෙන මෙම කාල සීමාවේදී සතියකට එක් ප්‍රශ්නයක් බැගින් මන්ත්‍රීවරුන් 67 දෙනෙකු සඳහා ප්‍රශ්න 115ක් විමසීමට අවස්ථාව දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවසර දී ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ප්‍රශ්න 69ක් විමසිය හැක. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 31 දෙනෙකුටද ප්‍රශ්න 46ක් විමසීමට අවස්ථාව ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම නීති විරෝධී බවට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරයි. අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන්නයි පෙත්සම මගින් ඉල්ලා ඇත. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට වෘත්තීන් සඳහා ඇති අවශ්‍යතාව පිළිබඳව මානව දර්ශක සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කරේ. ඒ පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට යොමු විය. පාසල් විෂය නිර්දේශ සකස් කරන අවස්ථාවේ සිටම එක් වෘත්තීය ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු විය යුතුය. එමගින් රැකියා අවශ්‍යතාවට සරලන පරිදි සෑම ක්ෂේත්‍රයක්ම ආවරණ වන අරුයින් වෘත්තිකයන් බිහි කිරීමට හැකියාවක් ලැබේ. රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට උචිත ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමු යුතුය. එය රටේ ආර්ථිකය මත අනවශ්‍ය පීඩනයක් ඇති නොකිරීමට වග බලාගත යුතු බවද මෙහිදී සාකච්ඡා විය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. කොළොන්න ඇරුපෝරුව උඩවලකඩ හරහා බෝගස්තැන්න මාර්ගයේ වැඩ නිම කර දෙන්නයි එම ජනතාව ඉල්ලා සිටිති. එම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටියක් වෙන් කර ඇත. ඒ සඳහා දායක විසිට කොන්ත්‍රාත්කරු පලා ගොස් ඇතැයි ජනතාව කියති. මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 3.5කි. එය සංවර්ධනය කිරීමට මාර්ගය මට්ටම් කර තිබුණත් මාස 8ක් තිස්සේ එම කටයුතු සිදු නොකරුණි. මේ නිසා දැන් විශාල වලවල් හැරී ඇත. කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී ලියාපදිංචි ප්‍රතිත්නය කරන ලද වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්න. ව්‍යාජව පුළුල් ප්‍රචාරයන් ලබා දෙන ආයතනවලට නොරැවටෙන්න. ලියාපදිංචිය සහ ප්‍රතිත්නය ලබා NVQ සහතිකපත් ලබා දීමට හැකි ආයතන පිළිබඳ විමසීම සඳහා www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පණිවුඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ටෙක්ට. බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ වන විනාශය වසර 15ක් තුළ ඉහළම මට්ටම දැන් පෙන්වන බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය සඳහන් කරයි. පෙර වසරවලට සාපේක්ෂව ගෙවුණු වසරේ වන විනාශය 22%කින් ඉහළ ගොස් ඇත. කෝප් 26 දේශගුණික සමුළුවේදී වසර 2030 වන විට වන විනාශය අවසන් කිරීමට හා යලි වනවගා සිදු කිරීමට පොරොන්දු රටවල් අතරට බ්‍රසීලයේද ඇතුළත්ව තිබුණි. ඇමේසන් වනාන්තරයේ ශාක හා සත්ත්ව විශේෂ ලක්ෂ 30ක් පමණ පවතී. ඒ සිටින ගෝත්‍රික ආදිවාසීන් සංඛ්‍යාව දසලක්ෂයකට ආසන්නය. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ වේගය අඩු කරන ලොව ඇති සුවිශේෂීම ස්ථානය ඇමේසන් වනාන්තරය වෙයි. ගෙවුණු වසරේදී එම වනාන්තරයේ වර්ග කිලෝමීටර් 13235ක් අහිමි වී ඇත. කොවිඩ් අවදානම 50%කට වැඩි ප්‍රමාණයකින් අඩු කර ගැනීමට මුව ආවරණය ප්‍රයෝජනවත් වන බව බ්‍රිතාන්‍යයේ සිදු කළ සමීක්ෂණයකදී හෙළිවෙයි. කොවිඩ් වැඩි වශයෙන් පැතිර ගිය ප්‍රදේශාශ්‍රයෙන් එය සිදු කර තිබේ. මේ නිසා එන්නත්කරණය පිළිබඳව දැඩි විශ්වාසයෙන් සෞඛ්‍ය මාර්ග උපදේශ ලිහිල් කිරීම අවදානම් බව බ්‍රිතාන්‍යය සඳහන් කරයි. ඔස්ට්‍රියාව ලබන සඳුදා සිට මුළුමනින්ම අගුළු දැමීමට තීරණය කර ඇත. එන්නත්කරණයෙන් පසු සෞඛ්‍ය නීති ලිහිල් කළ රටවල් අතර ඔස්ට්‍රියාවද විය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ටෙක්ට. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ලබන වසරේදී හෙක්ටාර් ලක්ෂ 2ක ජලාශවල මිරිදිය මත්ස්‍ය වගාවට පහසුකම් සැලසේ. එමගින් රුපියල් මිලියන 18,000ක මත්ස්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ දීවර ජනතාව වෙනුවෙන් දීවර වරාය ඇතුළු ස්ථිර සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. දීවර දිරිය ණය යෝජනා ක්‍රමය මගින් දීවර ජනතාවට අවශ්‍ය ණය ලබා දීමටද ක්‍රියා කරේ. මෙවර අයවැයෙන් දීවර සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කර ඇත.
තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපොන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයේදී දනුවම් පාර 3ට 1ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සීෂෙල්ස් කණ්ඩායම සමත් විය. තරඟයේ 85 වන විනාඩිය තෙක් ශ්‍රී ලංකාව ගෝල 3ට 1ක් ලෙස ඉදිරියෙන් සිටියේය. ඒත් 85 සහ 90 වන විනාඩිවලදී සීෂෙල්ස් ක්‍රීඩකයින් ගෝල වාර්තා කිරීම නිසා තරඟයේ නියමිත කාලයේදී අවසන් වූයේ දෙපිළම ගෝල 3 බැගින් ලබා ගනිමිනි. ඉන්පසු දඩුවම් පාර සඳහා යොමු විය. තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක් වූ ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන ඩිලොන් ද සිල්වා සහ කමිදු ෂාන් ආබාධ නිසා මෙම තරගෙන් ඉවත්ව සිටියහ. එමෙන්ම පසුපෙළ ආරක්ෂක පළල්ලේ තුරුම්පුව ලෙස සැලකුණු ඩක්සන් පස්ලස් ද රතු කාර්පිත නිසා මෙම තරගෙන් ඉවත්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක තත්ත්වයක් උදා කළේය. සීෂෙල්ස් කණ්ඩායම වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමවල 199 වන ස්ථානයේ පසු අතර ශ්‍රී ලංකා පසු වූයේ 204 වන ස්ථානයේදී. තරඟාවලියේ රන් සපත්තුව තරඟ 4කදී ගෝල 7ක් වාර්තා කළ ශ්‍රී ලංකා පිලේ වසීම් රාසික්ට හිමි විය. රන් පන්දුව හිමි වූයේ ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා හටයි. තරඟයේ අවසන් අවස්ථාවේදී පෙරමුණට පැමිණි දඩුවම් පහර මගින් ශ්‍රී ලංකාව පරදවා කුසලානේ දිනගත් සීෂෙල්ස් කණ්ඩායමට තමා සුබපතන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ තරඟාවලිය පුරා කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා පිළිබඳව ආඩම්බර විය හැක. තරඟාවලියට ක්‍රීඩා කිරීමට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් බංග්ලාදේශය, මාලදිවයින හා සීෂෙල්ස් කණ්ඩායමට ස්තුතිය පිරිනමන බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අවසන් තරඟයේ ජය සංකේත ප්‍රදානය ලෝක පාපන් සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා අතින් සිදුවිය. ජයග්‍රහී සීෂෙල්ස් පිලට කුසලානේ සමග $30,000ක ත්‍යාග මුදලක් පිරිනැමුණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කොළඹ කොටස් සුමාරුවේ ලෑස්තුගත අලුත්ම සමාජිකයා වන එක්ස්පැක් කොරුගේටඩ් සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභංශ ගෙවීමට තීරණය කරයි. ඒ අනුව සමාගම නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම $20 බැගින් ලාභංශ ගෙවීමට නියමිතයි. ලාභංශ ගෙවන දිනය වන්නේ දෙසැම්බර් 20 වෙනිදාය. නොවැම්බර් 30 වෙනිදා ලාභංශ රහිත දිනය වේ. ඊයේ දින අවසානයේ එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16,10ක් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව $60ක ඉහළ යාමකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවලු මිල ගණන් පවතින්නේ ඉහළ මට්ටමකයි. මේ නිසා ප්‍රාදේශීය වශයෙන් නැති එළවලු වෙනසල්ද මිල ඉහළ නංවා ඇත. ඊයේ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක තොග මිල රුපියල් 380කි. මාළු මිරිස් තොග මිල වූයේ රුපියල් 500කි. වට්ටක්කා පමණක් අඩු මිලට පැවතිනි. මෙම භාණ්ඩ මිල ඉහළ යාම ජනවාරිත් එක් පවතුණු ඇතැයි විශ්වාස කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අයහපත් කාලගුණෙන්ද වගාබිම් රැසක් විනාශ වී තිබේ.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුළුතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් ශ්‍රී ලංකා ජනරජයේ බිහිවී නොමැත. දෙතුන් වතාවක් රජකම් කළ රජෙකුගේ හෝ අඩුපාඩු සිදු විය හැකිය. ඒත් සුළු අඩුවක් මහ විශාල දෙයක්සේ සලකා සදාකාලිකව විවේචනය කරමින් සිටින බොහෝ දෙනාට යම් පාලකයෙක් කරනු ලබන හොඳ ගැන කතා කිරීමට නොසිතෙන්නේ ඇයි? 1948 නිදහස් ලැබූ මේ රට ගොඩ ගන්නට යුද්ධය නතර කිරීමට, රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට, සමාජ තත්ත්වය සෞඛ්‍ය රැක ගැනීමට, ඒ වගේම රටේ ජනතාව ජීවත් කරවීමට සෑම රජයක් උත්සාහ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ බොහෝ දුරට නව සංකල්ප වලින් පරිපූර්ණ ප්‍රතිපත්ති මාලාවක්. ඒ ප්‍රධාන අරමුණ රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් රටේ දියුණුවට අතදීම සහ දූෂණය වංචාවට තිත තැබීමයි. ඒ අනුව එතුමා මෙතෙක් කාලයක් රට තුළ සිදු සියලු දූෂණ වංචා දෙස උකුසු ඇසකින් බලා සිට රටේ ජනාධිපතිවරයා ලෙස පත් වූවාම එම සැකසහිත ස්ථානවලට පිළියම් යෙදීම ආරම්භ කළේ. ඒ ප්‍රධාන අංගය වූයේ මෙරටේ වගකිව යුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා යනාදී ප්‍රධාන තනතුරු සඳහා තමන්ට විශ්වාසන්ත වූ නිලධාරීන් පත් කිරීමයි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට රාජ්‍යාංශයේ අල්ලස් දූෂණ වංචා 60%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ සිට සිදු අල්ලස දූෂණයට සම්පූර්ණයෙන්ම තිත තබමින් කාලයක සිට රියදුරු බලපත් මුද්‍රණය හරහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට ගලා ගිය කෝටි ගණනක මුදල් සමග එම ව්‍යාපාරික ආයතනය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සිට අමාත්‍ය ලේකම්වරයා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, සෙසු අංශ ප්‍රධානීන් හඳුන්වා දුන් රහසිගත ගිණුම් වලට දර කරන ලද මුදල් කන්දරාවට තිත තබමින් රියදුරු බලපත් මුද්‍රණය යුද්ධ හමුදාවට බාර කිරීමයි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මාසකට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් රජයට ඉතිරි කර ගන්නට පුළුවන් වුණා. මේ මුදල් 2009 සිට රජයට හිමි වූ ඒවා 2009 නව රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව එම ව්‍යාපාරික ආයතනයට ලබා දුන්නේ එහි සියලු මැෂින් ආදියත් සමග පුහුණු ලැබූ සේවකයින්ද සහිතවයි. වසර 7න් දෙපාර්තමේන්තුවට ආපසු ලබා දෙන ගිවිසුමක් මතයි ඒවා ලබා දී තිබුණේ. ඒ 2016 සිට එම ව්‍යාපාරික ආයතනයට රුපියල් 500න් මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර ගාස්තුව 1571 දක්වා වැඩි කර සාමාන්‍ය ජනතාවගේ මුදල් ඉතාමත් සූක්ෂම අයුරින් ගසා කෑම ආරම්භ කර තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වූවාම එම ගසා කෑම පමණක් නොව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ සිදු තවත් විශාල දූෂණ වංචා රැසකට තිත තබා ඉදිරි කටයුතු සොයා බැලීමට බුද්ධි අංශයක්ද පත් කළේ. රජයක වැරදි හොයන මාෆියාවන්ට මේ යහපත් දේ නොපෙනෙන්නේ මන්ද? පිටපත විජයන් ඉදිරිසිංහගෙන් ඉදිරිපත් කළේ ටීඩී.කේ ජයන්ත. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්.
අවුරුදු 20ට වැඩි සංකුලතා සහිත අයට බූස්ටර් මාත්‍රාව දීම අද සිට. කොවිඩ් උප ප්‍රභේද සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍යංශ අවධාරණය කරයි. යහපාලන රජය සමයේ ජාතික තරුණ සේවා සභාවේ සිදු අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන්න ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. ග්‍රහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් මේ සතියේ වෙළඳපොළට. පාරිභෝගිකයාට වාසි සැලසෙන ක්‍රමයක් උදෙසා තරගකාරීත්වය අත්‍යවශ්‍ය බවට විග්‍රහයක්. ඇමේසන් වනාන්තරයට ගෙවුණු වසරේදී වර්ග කිලෝමීටර් 13000කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් දිනාගනී. ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ ජයග්‍රහණය අහිමි වෙයි. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.